තෙරුවන් සරණයි සදහබර වාසනාවන්ත කාරුණික පින්වතුනි ස්කොට්ලන්ත බෞද්ධ විහාරය ආරම්භ කරලා වසර 20ක් පිරීම නිමිත්තෙන් සෑම සෙනසුරාදා දවසකම ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ පැවැත්වෙනු ලබන ආශිර්වාද පූජාවෙන් අනතුරුව පවත්වනු ලබන භාවනා වැඩසටහනටයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් පූජාව පවත්වලා අපි ටික වෙලාවක් භාවනා කරනවා. එක සෙනසුරාදා දිනයක භාවනාවත් තව දිනයක කෙටි ධර්ම කාරණයකටත් අප හිත යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. නිසා අපි දරුවන් සඳහා කරන වැඩසටහන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්ොත් වැඩිහිටියන් සඳහා කරන වැඩසටහන් සිංහලෙන්ොත් කරන්න බලාපොරොත්තු වෙනවා. එමනම් අද අපි ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා එක භාවනා වැඩසටහනක් සිදු කරා. අද සිදු කරන්නේ දෙවෙනි වැඩසටහනයි. අද දෙවෙනි මේ වසරේ දෙවෙනි සෙනසුරාදා දවස. එහෙමනම් අපි දැන් සූදානම් වෙන්න. ඔබ පහසු විදිහවකින් තැම්පත් වෙන්න. හැමදාම මතක් කරනවා වගේම ඔබ පුටුවක ඉන්නවා නම් තමන්ගේ දෙපතුල පොළොවේහි ස්පර්ශ වෙන ආකාරයට තබා ගන්න. ඒ අතරත අඟල් 6ක කියන්නේ වියතක විතර ප්‍රමාණයක ඉඩක් තියාගන්න. වම් අත්ල මත දකුණු අත්ල තබා ගන්න. පහසු නම් වම් කකුලේ දන හිස මත වම් අතත් දකුණු කකුලේ දන හිස මත දකුණු අතත් තබාගෙන බොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් ඔබට මේ අභ්‍යාසය සඳහා සූදානම් වෙන්න පුළුවන්. ඒ වගේම හොඳට උරහිස් වල තියෙන බරගතියත් නැති කරගෙන උරහිසත් සැහැල්ලුවෙන් තියාගන්න. හැම වෙලාවෙම පුළුවන් තරම් පහසුවෙන් තමන්ගේ ශරීරය ඍජුව තියාගන්න. හුඟක් පාත් වෙන්නේ නැතුව ක්‍රමයෙන් තමන්ට පුළුවන් මට්ටමට තියාගන්න. එතකොට බෙල්ලත් මේ මට්ටමට තබා ගන්න උත්සාහ කරන්න. දැන් ඔබට පහසුයි හුඟක් දුරට ඇස් පියාගත්තාම. දැන් ඔබේ දෙනෙත් හිමීට පියන්න. අපි මේ වැඩසටහන භාවනාව විනාඩි 10ක් 15ක් වගේ කාලයක් තමයි ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකත් හිතේ තබා ගන්න. දැන් මුළු ශරීරයටම හිත යොමු කරන්න. මේ වෙලාවේ ඔබේ ශරීරයට දැනෙන දෙයට හිත යොමු කරන්න. ඔබට මුලින්ම දැනෙන්නේ ඔබේ ශරීරයේ බාහිර වස්තුන් එක්ක ගැටෙන තැන්, ස්පර්ශ වෙන තැන්. ඔබ පොළොවේහි දෙපතුල තියන් ඉන්නකොට ඔබට දැනෙනවා දෙපතුලට උණුසුම නැත්තම් ප්‍රශ්නයක්. සමහර ලාවට හීතලක් දැනෙන්න පුළුවන්. ඔබ පුටුවක වාඩි වෙලා ඉන්නවා නම්, ඇඳක වාඩි වෙලා ඉන්නවා නම්, බිම වාඩි වෙලා ඉන්නවා නම්, මෙට්ටයක් මත වාඩි වෙලා හිටියත් ඔබට ඒ වාඩි වෙලා අසුන්ගෙන ඉන්න ආසනයේ හෝ මෙට්ටය එක්ක ශරීරයේ ස්පර්ශ වෙන හැටි තද ගතියක්, හිර ගතියක් දැනෙන්න පුළුවන්. මස් පිඬු වල තෙරපීමක්. පුටු ඇඳට හේතු වෙලා ඉන්නවා නම් ඔබේ තුනටිය එහි ස්පර්ශ වෙනවා දැනෙන්න පුළුවන්. තව මොනවද දැනෙන්නේ? මේ මොහොතේ ඔබේ ශරීරයට දැනෙන දේ. සුලං රැල්ලක් එනවා නම් ඒක මූණ වදිනකොට ඒක දැනෙන්න පුළුවන්. විදුලි පංකාවක් හෝ වායු සමීකරණ යන්ත්‍රයක් ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒකත් ඇඟට දැනෙනවා. ඔබ මේ මොහොතේ ඔබ අවට පරිසරයත් එක්ක ශරීරයත් එක්ක තියෙන සබඳතාව ගැන සතිමත් වෙනවා. දැන් හිත තියෙන්නේ වර්තමානයේ තුල මේ මොහොතේ. ඔබේ ශරීරය එක්ක බාහිර වස්තුන් ස්පර්ශ වෙනකොට දැනෙන දේ ඔබ සිතින් දකිනවා. ඔබ මේ පිළිබඳව මනා වැටහීමකින් ඉන්නවා මේ මොහොතේ. ඒ වගේම ඔබට ඇහෙන හඬවල් වලට ඔබ හිත යොමු කරනවා. විවිධ හඬවල් ඔබේ
ඇහෙන්න පුළුවන්. ඔබේ සවනට යොමු වෙන්න පුළුවන්. කන් වලින් ඇහෙන්න පුළුවන්. ඒවට අදාළ වූ සිතුවිලිත් පහළ වෙන්න පුළුවන්. ඒත් අපි වඩාත් මේව හඬවල් හැටියට දකිනවා. ස්පර්ශයන් හැටියට දකිනවා. දැන් හොඳට ශරීරයට හිත යොමු කරොත් ශරීර අභ්‍යන්තරේනොත් ඔබට දේවල් දැනෙන්න පුළුවන්. බාහිර වස්තුන් එක්ක ශරීරයට දැනෙන දේවල් වගේම ශරීර අභ්‍යන්තරයේ තුලිනුත් එහි වෙන ක්‍රියාකාරීත්වය ඔබට දැනේවි. දැන් උදරයේ පිම්බීම හැකිලිම පපුව පැත්තේ ඇති වෙන උස් පහත් වීම ඔබට දැනෙන්නට ඇති. මේ මොහොතේ ඔබේ ශරීරයේ ක්‍රියාත්මක වෙන විදිහ. ශරීර අභ්‍යන්තරයෙන් ඔබට දැනෙන දේ. හැබැයි තව හොඳට බැලුවොත්, හොඳට සතිමත් වුණොත් ඔබට තේරෙනවා මේ දැනීමටත් හේතු යම් බාහිර ක්‍රියාකාරකමක් එක්ක. අපේ ශරීරයේ බාහිර දෙයක් එක්ක සිදු කරන ක්‍රියාකාරකමක් නිසායි මෙහෙම වෙන්නේ. තව හොඳට බලන්න. දැන් ඔබට තේරෙනවා ඔබ හුස්ම ගන්නකොට හුස්ම හෙලනකොට මේ වෙනස වෙනවා කියලා. එතකොට ඔබ ආග්‍රහණය කරන වායුව බාහිර පරිසරයෙන් ගන්නි. දැන් හොඳට නාසාග්‍රයට හිත යොමු කරලා මේ හුස්ම ගන්න හැටි, හුස්ම තමන් ඇතුළට ගන්නවා, හුස්ම පිට කරනවා. මේ දෙස හොඳට සිහියෙන් බලන් ඉන්න. හුස්මක් ඇතුළට යනවා, හුස්මක් පිටට එනවා. එතකොට ඔබට දැනෙනවා උදරයේ හෝ පපුව පැත්තේ ඇති වෙන වෙනස. හුස්ම ගන්නකොට දැනෙන වෙනස මොකද්ද? හුස්ම පිට කරනකොට ඇති වෙන වෙනස මොකද්ද කියලාත් ඔබට හොඳට බලන් හිටියොත් දැනෙනවා. දැන් ක්‍රමයෙන් ඔබේ සතිමත්කම හුස්මටම යොමු කරන්න. හුස්ම ඉහළ ගන්නවා, හුස්ම පහළට හෙලනවා. මේක දිහා හොඳට බලන් ඉන්න. සමහරවිට හිත විසිරෙන්න පුළුවන්. හිත විසිරෙනකොට හිත විසිරුණා කියලා තේරුම් අරගෙන නැවතත් හුස්මටම හිත ගන්න. ඒ හුඟක්ම අමාරු නම් හුස්ම ගන්නවා 1යි, පිට කරනවා 1යි, ආයෙත් අලුතෙන් හුස්මක් ගන්නවා 2යි, පිට කරනවා 2යි. එහෙම 6 වෙනකන් ගණන් කරන්න. හුස්ම 6ක් ගණන් කරමින් ගන්න, පිට කරන්න. .
ගන්න පිට කරන්න කිව්වත් ඕනකමීම එකයි දෙකයි කියලා හිතනව නෙමෙයි. එහෙම ගන්නව නෙමෙයි. හුස්ම ගන්නකොට සාමාන්‍ය හුස්ම ගන්නකොට එකයි එක ඔන්න එකක් ගත්තා එක පිට කරා. දෙවෙනි හුස්ම ගන්නේ දැන් මම ඒක ගත්තා පිට කරා. එහෙම ඒ ගන්න හුස්ම වාර ගාන ගණන් කරනවා. ස්වාභාවිකව ගන්න හුස්මම ඔබ 6 සැරයකට ගණන් කරනවා. හුස්ම 6ක් ගණන් කරනවා. එකවරම හුස්මට හිතේ ගන්න අමාරු නම් ඔබට මේ අභ්‍යාසයෙන් පටන් ගන්නත් පුළුවන්. 6ක් ගණන් කරනවා ආපහු ආයෙමත් 1 ඉඳන් 6ට ගණන් කරනවා. සමහර කෙනෙකුට හුස්ම හිත විසිරෙනකොට මේ හුස්ම ගණන් කිරීම කරාම පහසු වෙන්නත් පුළුවන්. හොඳයි අපි දැන් මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාවෙන් මෛත්‍රී භාවනාවට හිත යොමු කරමු. මේ මොහොතේ ඔබේ ශරීරයට හිත යොමු කරා මගේ මේ ශරීරය නිදුක් නිරෝගී ශරීරයක්ම වේවා. මම සුවපත් වූ කෙනෙක් වෙම්වා. මම නිදුක් නිරෝගී කෙනෙක් වෙම්වා. මම කායිකවත් මානසිකවත් නිරෝගී කෙනෙක්ම වෙම්වා. මම සුවපත් වෙම්වා. දැන් පළමුවටම ඔබේ මානසික සුවපත් භාවයයි වැදගත් වෙන්නේ. මම මනසින් සුවපත් වෙම්වා. මම සිතුවිලි වලින් සුවපත් වූ අයෙකු වෙම්වා. එතන මම මානසිකව නිරෝගී කෙනෙක් වෙම්වා. එහෙනම් අපි හිතන්න ඕනේ මම මගේ මානසික නිරෝගීකම නැති කරගන්නේ මොනවෙන්ද කියලා. ඒවෙන් අයින් වුණොත් මම මට මෛත්‍රී කරා වෙනවා. තමන්ට මෛත්‍රී කරන්න නම් තමන්ගේ කායික මානසික නිදුක් නිරෝගී භාවය නැති කරගන්නා දේවල් වලින් ඈත් වෙන්නට ඕනේ. ඒකයි මෛත්‍රී භාවනාවේදී මුලින්ම අපේ මානසික සුවය නැති කරන්නා වූ කරුණු දෙකකට හිත යොමු කරන්නේ. පළමුවෙන්න අහං අවේරෝ හෝමි. මම වෛරී සිතුවිලි නැති කෙනෙක් වෙමි. මම මට අදිස්ථානයක් ඇති කරගන්නවා මගේ හිතේ වෛරී සිතුවිලි තියාගන්නේ නැහැ. වෛරය හිත තුළ තියෙන්න මගේ මානසික නිරෝගීකම නැති වෙනවා. මම වෛර කරන කෙනාට නෙමෙයි ඒකෙන් හානියක් වෙන්නේ. ඒ සිතුවිලි මාතුර නිතර නැගෙන්න මමයි පිච්චෙන්නේ. මටයි නරකක් වෙන්නේ. මටයි අවඩක් වෙන්නේ. ඒ නිසා මම මගේ හිතේ තුල කවුරු හරි කෙනෙහි වෛරී සහගත සිතුවිලි තියෙනවා නම් මම එයින් නිදහස් වෙමි. අලුතෙන් වෛරී සිතුවිලි ඇතිවන්නට ඉඩ නොදෙමි. ඒවා වළක්වා ගනිමි. මා වෛර කරන එහෙම නැත්නම් මගේ හිතේ තියෙන වෛරී සිතුවිලි වලින් මටම හානි කර ගන්නා බව දනිමි. ඒ සිතුවිලි ඇති වෙන හැම මොහොතකම මා තුළ ඇතිවන්නේ තරහක්, වේදනාවක්, දුකක්, කේන්තියක්. මේ හැම වෙලාවෙම මම මනසින් දූෂණය වෙනවා. මගේ සිතුවිලි දූෂණය වෙනවා. එයින් ඇතිවන්නා වූ රසායනික ක්‍රියාකාරීත්වය මොළය තුළ, ශරීරය තුළ ඇතිවන්නා වූ රසායනික ක්‍රියාකාරීත්වය නිසා මගේ දුර්වර්ණ භාවය ඇති වෙනවා. ලෙඩ රෝග ඇති වෙනවා. මානසික ආතතිය වැඩි වෙනවා. එනිසා මම අහං අවේරෝ හෝමි. මම වෛරී සිතුවිලි නැති කෙනෙක් වෙමි. තමන්ට අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. තමන්ට මෛත්‍රී කරනවා.
අපේ සිත්වල වෛරී සිතුවිලි ඇති වෙන්නේ ඇයි? අපි තුලම ඇතිවන්නා වූ තරහව නිසා. තරහ ඇති වෙනකොට ඒ තරහ සිතුවිලි තව තව වැඩි කරගෙන ද්වේෂයක් බවට පත් කරගන්නවා. ඒ ද්වේෂය ඇති කරගන්නකොට ඒ තුලින් ඒ ද්වේෂය ඇති කරගත්තා වූ පුජ්‍යලයට කරදරයක් කරන්න, හානියක් කරන්න හිතනවා. සිතින් සැලසුම් හදනවා. අහං අභ්‍යාපජ්ජෝ හෝමි, මම තව කෙනෙකුට කරදරයක් කරන කෙනෙක් නොවෙමි. ව්‍යාපාදයක්, හිංසාවක් කරන කෙනෙක් නොවෙමි. එහෙනම් මම තරහ ගන්න එක පාලනය කරගන්නවා. තරහ ගැනීම පාලනය කරගත්තොත් මම තව කෙනෙකුට හානියක්, කරදරයක්, නපුරක් කරන්නේ නැහැ. ඒකේ හිතේ තියාගෙන ඒ අයට වෛර කරන්නෙත් නැහැ. එනිසා මම එතනින් නිදහස් වෙනවා. තරහක් එනකොට, තරහ සිතුවිලි එනකොට මම මාව පාලනය කරගන්නවා. ඒ සිතුවිලි වල අනිත්‍ය ස්වභාවය දකිනවා. ඒ සිතුවිලි හැමදාම මේ විදිහටම තරහ තියෙන්නේ නැහැ කියන එකත් දකිනවා. තරහ සිතුවිලි තුල මා තුල තියෙන්නම එයින් හානි වෙන්නේ මටයි කියන එක දන්නවා. මම තරහ ගන්නා පුජ්‍යලයට ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. ඒ පුජ්‍යලයා අරමුණු කරගෙන තරහක් ඇති කරගෙන මටම හානියක් සිදු කරගන්නවා. එතකොට මගේ මානසික සතුට නැති වෙනවා. මම අසහනෙන් යුක්තයි. මම මානසික ආතතියෙන් යුක්තයි. ඒක මතක් වෙනකොට බයක් ඇති වෙනවා. මට කරදරයක් වෙයි, හානියක් වෙයි කියලා. ඒ නිසා මා තුළ බීජනක සිතුවිලි ඇති වෙනවා. ඒ නිසා මම අහං අභ්‍යාපජ්ජෝ හෝමි, මම තරහ නැති කෙනෙක් වෙමි. අනුන්ට කරදරයක්, හිංසාවක්, පීඩාවක් ඇති කරන සිතුවිලි නැති කෙනෙක් වෙමි. මේ සිතුවිලි වලින් මම නිදහස් වෙන්න මම මනසින් සුවපත් වූ කෙනෙක් වෙමි. මම මනසින් සුවපත් වූ කෙනෙක් වෙමි. අහං අනීඝෝ හෝමි, මේ මානසික පීඩණයෙන් දුර වෙනකොට මගේ ශරීරය සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙනවා, ශරීරය සැහැල්ලු වෙනවා, නිරෝගී වෙනවා. ඉහත කී කරුණු වැඩිපුර මා තුළ තියෙනකොට මම රෝගී කෙනෙක් වෙනවා. තරහ වැඩි වෙනකොට, කේන්තිය වැඩි වෙනකොට රුධිර සංසරණයේ වෙනස්කම් ඇති වෙලා මා තුළ හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්, හදවත් රෝග වලට බලපාන්න පුළුවන්. ඒ නිසා මම කායිකව ලෙඩෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසාමයි මම මගේ මනස පිරිසුදු තබා ගන්න. මනස පිරිසුදු තබා ගන්නකොට අහං අනීඝෝ හෝමි, දුක් නැති කෙනෙක් වෙමි. මම කායික රෝග වලින් මිදුණ කෙනෙක් වෙමි. කායික රෝග වලින් මිදෙන්න පෙර ඒව අවම කර ගන්නා කෙනෙක් වෙමි. මම හැම වෙලාවෙම කායික රෝග වලින් මිදුණු කෙනෙක් වීමට උත්සාහ කරමි. සුඛී යත්තානං පරිහරාමි, මම මාව මනවින් පරිහරණය කරමි. මම කායිකව ලෙඩවන්නා වූ, ශරීරයට අහිතකර දේවල් වලින් ඒව ගැනීමෙන් මාව පාලනය කර ගනිමි. සුඛී අත්තානං පරිහරාමි, මම මාව මනවින් පරිහරණය කරමි. මම සුවපත් වෙම්වා. මම සුවපත් වෙම්වා කියන්නේ මගේ සුවපත් භාවය නැති කරන දේවල් වලින් මම ඈත් වුණොත් තමයි. තමන්ට මෛත්‍රී කරනවා කියන්නේ මෙන්න මේ අදිෂ්ඨානය තමන් තුළ ඇති කර ගැනීමයි. සුඛී යත්තානං පරිහරාමි, මම මාව මනවින් පරිහරණය කරමි. මගේ සිත අපිරිසිදු වන්නා වූ, දූෂණය වන්නා වූ සිතුවිලි වලින් හැකිතාක් දුරට ඈත් වෙමි. මගේ ශරීරයට දුක්ගෙන දෙන්නා වූ, ලෙඩ දුක් ඇති කරන්නා වූ අයහපත් පුරුදු වලින්, ශරීරයට අහිතකර දේවල්
ඒට දැමීම තුලින් පරිභෝජනය කිරීමෙන් අවම කරගනිමි. මම මාව මනවින් ආරක්ෂා කරගනිමි. අහං අවේරෝ හෝමි අහං අභ්‍යාපජ්ජෝ හෝමි අහං අනීගෝ හෝමි සුඛී යත්තානං පරිහරාමි. මම සුවපත් වෙම්මා. මම කයිනුත් මනසිනුත් සුවපත් වූ කෙනෙකුම් වෙම්මා. අහං වියමාම මාතා පිතරෝ මම වගේම මගේ දෙමව්පියෝ අවේරා හොන්තු වෛර නැති වූවුම් වෙත්වා. අභ්‍යාපච්චා හොන්තු ඒ කියන්නේ තරහ නැත්තෝම වෙත්වා. අනීඝා හොන්තු කායිකව සුවපත් වූවම වෙත්වා. සුඛී යත්තානම් පරිහරන්තු ඒ අයත් සුවසේම ජීවත් වෙත්වා. තම තමන්ව ආරක්ෂා කරගනිත්වා. මම ආචාර්ය උපාධ්‍යායා මම මිත්තා මම සහායකා මජ්ජත්තිකා සත්තා හිතා සත්තා මේ විදිහට අපිට තමන්ට හිතවත් වූවන් යහළුවන් සමීප වූවන් මධ්‍යස්ථ වූවන් දුරස්ථ වූවන් තමන් කෙරෙහි තරහක් ඇති කරගත් අය මේ සියලුම සත්වයෝ වෛරී සිතුවිලින් තොර වූවෝම වෙත්වා. තරහ සිතුවිලි වලින් තොර වූවෝම වෙත්වා. මා කංචි පාප මාගම කිසිම කෙනෙක් තව කෙනෙකුට කරදරයක් ඇති නොකරත්වා. කිසිම කෙනෙකුට තව කෙනෙකුගෙන් කරදරයක් ඇති නොවේවා. සබ්බේ සත්තා සුඛී හොන්තු. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. මට හිතවත් වූ අයත් මට අහිතවත් වූ අයත් මේ හැමෝම තම තමන් තුළ තියෙනා වූ වෛරී සිතුවිලි වලින් බැහැර වෙත්වා. තරහ සිතුවිලි වලින් බැහැර වෙත්වා. අනුන්ට කරදර කිරීමේ හිංසා කිරීමේ සිතුවිලින් බැහැර වෙත්වා. ඔවුන්ගේ මානසික අසහන ඇති කරන්නා වූ සිතුවිලි වලින් නිදහස් වෙත්වා. ශරීර රෝග වලින් නිදුක් වූවෝම නිරෝගී වූවෝම වෙත්වා. ඔවුන් කයිනුත් සුවැත්වෝම වෙත්වා. මනසිනිත් සුවපත් වූවෝම වෙත්වා. සබ්බේ භද්‍රානි පස්සන්තු. හැම කෙනාම යහපතම දකිත්වා. සබ්බේ සත්තා සුඛී හොන්තු. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සබ්බේ සත්තා සුඛී හොන්තු. සියලු සත්වයෝම සුවපත් වෙත්වා. සබ්බේ සත්තා සුඛී හොන්තු. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. හොඳයි දැන් හැම කෙනෙක්ම මේ මෛත්‍රී සහගත සිතුවිලි සමග ඔබේ දැස් විවර කරන්න. මේ අභ්‍යාසය ඔබට පුළුවන් හැම වෙලාවකම අපි ඊළඟ සතියේ ඊළඟ භාවනාවට සූදානම් වෙනකන් මේ මූලික කමටහනක් හැටියට හිතලා මේ භාවනාව හැම කෙනෙකුටම එකසේ භාවිතා කරන්න පුළුවන් භාවනාව ආරම්භ කරන උදවියට සහ ජීවිතේ සතුට සොයන්න නිදුක් නිරෝගී භාව කැමැති උදවිය තමන්ට මෛත්‍රී කරනවා කියන්නේ කුමක්ද කියලා තේරුම් අරගෙන මේ භාවනාව වඩන්න. ඔබේ මෛත්‍රී භාවනාව ඉතා ඉක්මනින්ම වැඩෙනවා. ඔබේ ආනාපාන සති භාවනාවත් ඒ වගේම ඉතා ඉක්මනින් වැඩෙනවා. ඒ අදිෂ්ඨානය ඇතුව අද දවසේ අපේ වැඩසටහන මෙතකින් සමාප්ත කරනවා. නැවතත් ලබන සෙනසුරාදාත් හමු වන අදහසින්. එතෙක් මේ අභ්‍යාස ටික පුළුවන් හැම වෙලාවකම කරන්න උත්සාහ කරන්න. ඔබට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී භාවයම ඇති වේවා.